හරි. පුතාට මතක ඇති අභ්‍යවකාශ ගවේෂණය හා තාරකා විද්‍යාව පළවෙනි දිනය, දෙවන දිනය, තුන්වන දිනය. අපි එක දිගට අඛණ්ඩව කරගෙන ගියා. අපිට විදුලිය විසන්ධි වීම ඇති වුණේ නැහැ. නමුත් මේ පහුගිය සති 3ක 4ක ආසන්න කාලයේ සිට විදුලිය විසන්ධි වීම එක මුළු රටම දන්නවා, පුතාලා දන්නවා මොකද්ද තත්ත්වය කියලා. මේ වෙනකොට සමහර දරුවන්ට විදුලිය තියෙනවා. දැන් මට තියෙනවා, අපිට විදුලිය තියෙනවා. ආරංචිය හැටියට 8 මාට අපිට විදුලිය නැති වෙනවා. හරිද? අද 8 මාට විදුලිය නැති වෙනවා. ඒක එහා මෙහා වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒතර ගිය සතියේ උඩින් සතියේ අපිට විදුලිය තිබුණා. අර දරුවෝ ගොඩකට විදුලිය නැති නිසා දරුවෝ ගොඩාක් කියලා තිබුණා සර් අද විදුලිය නැහැ අපිට අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් මම ගිය සතියේ උඩින් සතියේ පන්තිය ඒක නිසා පැවැත්වුවේ නැහැ. මොකද දරුවෝ හරි කැමති සජීවී පන්තියට ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න හරි ආසාවෙන් මේ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ ගවේෂණ ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අපි නැවතුණා. නමුත් ගිය සතියේ හරියටම අපි ඉන්න ප්‍රදේශයට මාතර මැද්දත් ප්‍රදේශයට විදුලිය තිබුණේ නැහැ. ඉතින් රාත්‍රී කාලේ අඳුරේ කරන්න බෑ. අර ලොකු ආලෝක පද්ධති කීපයක් තියෙනවා. ආලෝක පද්ධති කීපයට සැලකිය යුතු විදුලියක් වැය වෙනවා. රවුටර්ස් නම් ලැප්ටොප්ස් නම් ඒව සාමාන්‍ය UPS වලින් කරගන්න පුළුවන්. අරකේ පොඩි ගැටලුවක් තියෙනවා. එළියේ එන්නේ නැතිනොට බෝඩ් එකේ කිසි දෙයක් හරියට පැහැදිලි කරන්න බෑ. මොකද බෝඩ් එකේ හේව නැල්ලවත් නැහැනේ. පුතාට පේන්නේ නැහැනේ මුකුත්. එක ඩොට් එකක්වත් නැහැනේ. ඒක විශේෂිත පද්ධතියක් කරා හොඳට ආලෝකය ලැබෙන මේක. මේ ආලෝකය මේ සාමාන්‍ය පද්ධතියකින් දෙන්න අමාරුයි. ඒකයි විදුලිය නැතිනොට කරන්න බැරි. මොකද පුතාලා කැමති මේක ලස්සනට රසවත්ව ඉගෙන ගන්න. නේද? රසවත්ව හොඳට බෝඩ් එක පේන්න ඕන, කියන දේවල් හොඳට ඇහෙන්න ඕන, ස්ක්‍රීන් ෂෙයා කරාට පස්සේ හොඳට වීඩියෝස් ඇහෙන්න ඕන. ඒතරනේ මේක රසවත් වෙන්නේ. ඉතින් ගිය සතියේ අපිට විදුලිය තිබුණේ නැහැ. දැන් ඉතින් මේ සතියේ මට තවදුරටත් පන්තිය මේ සතියේ නිවාඩුයි කියලා කියන්න බෑ. මොකද දරුවන් බලාගෙන ගිය සතියේ සෙනසුරාදා අපි අච්චුකොත කරද්දී සමහර දරුවෝ කෑ ගහලා කිව්වා සර් මේ සතියේ නම් කරන්ට් එක නැත්නම් කොහොම හරි තියන්න එහෙම කියලා කිව්වා. ඒ කියන්නේ දරුවෝ හරි ආසාවෙන් ඉන්නේ. ඉතින් මම ඒ නිසා තමයි මේ අවශ්‍ය ක්‍රමවේදයන් ටිකක් සකස් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. සමහර විටක 8:00 විදුලිය යන්න පුළුවන්. අපි ඒ නිසා මේ මම රසවත් කොටස් ඒ කියන්නේ මම සම්පූර්ණ වැඩසටහන නෙමෙයි කරන්නේ. තෝරාගනිපු තැන් වලින් කොටස් දෙකක් තුනක් කරන්නම් තියෙන කාලයේ හැටියට. හේතුව තමයි මේ වෙනකොටත් විදුලිය නැති දරුවෝ කණ්ඩායම් ඉන්නවා. පද්ධති තුනේම එයාලට එන්න විදියක් නැතුව ඉන්නවා. හරි? ඒ නිසා මම හිතන්නේ මේ සතිය ගත වෙලා ඊළඟ සතියේකට මම විශ්වාස කරනවා මේ විදුලි විසන්ධීම් හරියයි කියලා. සෙනසුරාදා විතර වෙලාවට මේ වගේ ගැටලුවක් වෙන්නේ නැති නිසා අපි අච්චුපොතේ වැඩ නම් කරගත්තා. කිසි පාඩුවක් වුණේ නැහැ. ගිය සතියේ සෙනසුරාදා හවස 2-4 අච්චුපොතේ වැඩ ටික හොඳට කරගත්තා. ඉතින් මේ පන්තියේ රාත්‍රී කාලය මේ වෙලාව තමයි ලංකාවේ විදුලි පරිභෝජනයේ වැඩිම කාලය. හැන්දෑවේ 7 රෑ 9. හැන්දෑවේ 7 රෑ 9. ලංකාවේ වැඩිම විදුලි පරිභෝජනයක් තියෙන අවස්ථාවක්. ඒ නිසා මේ වෙලාවේ අනිවාර්යෙන් කප්පාදු කිරීම කරනවා. විදුලි විසන්ධි කිරීම කරනවා. කමක් නැහැ අපිට ඉස්සරහට හොඳ කාලයක් උදා වෙයි. එතකොට අපිට සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අදත් පන්තිය නිවාඩු දෙන්න බැරි නිසා තමයි මම පොඩි කාලයකට හරි පුතාලත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ ටික කරගෙන යන්නේ. අපි ඒ නිසා සම්පූර්ණ වැඩසටහන පටන් නොගෙන ඉඳිමු. මම කියෝනේ පුතාලගේ අභ්‍යවකාශ ගවේෂණේ මම වෙනම විෂය නිර්දේශයක් හදලා තියෙනවා. ලස්සන කතාවක් වගේ තියෙන දිගට. ඒක පටන් ගන්න සුදුසු නැහැ. හේතුව තමයි අර අපි එක පටන් ගමු ලබන සතිය වගේනට මේක විසඳලා තියෙයි කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා. ඒකට අපි නිදහසේ කරගෙන යමු. දැනට මම සූර්යාගේ මිය යාම කියන කොටස මම තෝරගෙන තියෙනවා. ඒක මම කියන්නම්. ඒකත් එක්ක වෙලා තිබුණා චන්ද්‍රග්‍රහණය ගැන කතා කරා. සූර්යග්‍රහණය කරාද පුතාලා? සූර්යග්‍රහණය ගැන කියලා දුන්නද? කියලා දුන්නනේ. අන්තිමට උගන්වපු සති කියලා දුන්නා. සූර්යග්‍රහණය. ඔව් කියලා දුන්නා. චන්ද්‍රග්‍රහණය ගැන කියලා දෙන්න. වෙලාව තිබුණොත් අපි ඉස්සර සූර්යගේ මිය යාම කොටස හරිම රසවත් නෙමෙයි. පුතාට තොරතුරු දැනගන්න ඕන. ඒක පොඩ්ඩක් කතා කරලා ඉඳිමු. අද පොතේ ලියන්නේ නැහැ. හේතුව තමයි 6 වසරේ දරුවෝ චුට්ටක් ඉවසීමෙන් ඉන්න. අදත් පන්තිය නොතියන්න ඉඳලා මේ මොකද දරුවෝ කණ්ඩායමකට නැහැ. ඒ විදුලිය නැති කණ්ඩායම කියනවා සර් අද පන්ති තියෙනවද සර් අපිට විදුලිය නැහැ අපිට විදුලිය නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ තව සතියක් වගේ යනකොට විසඳෙයි. එතකොට අපි සුපුරුදු පරිදි ඔක්කොම එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනවා. දැනට මම තෝරාගෙන කොටස් කීපයක් කරන්න. හරි. එහෙනම් අපේ දරුවෝ නැගිටින්නකෝ ආයිබෝන් කියන්න. හරි. එක සැරේට ආයිබෝන් කියමු පුතාලා. 1යි 2යි 3යි. හරි. ආයිබෝන් පුතේ. හැමෝටම බුදු සරණයි දෙපිහිටයි. හරි. හැමෝම වාඩි වෙන්නකෝ. අපි මේ
මම කියන්නම් ඔය සූර්යා ගිය සතිය වෙනකොට ඔය අන්තිම සතිය වෙනකොට අපි සූර්යා ඇතුළත්ව සෞරග්‍රහ මණ්ඩලය ගැන පොඩි හඳුන්වා දීම් කීපයක් ගියා. නමුත් දැන් අර විෂය නිර්දේශයක් විතර මුළු අවුරුද්ද පුරාටම සෞරග්‍රහ මණ්ඩලය අභ්‍යවකාශ ගවේෂණ තාරකා විද්‍යාව කතා වෙනවා. ඒතකොට අර පුතාලා දැන් අච්චුපතේ වැඩ කරද්දී 6 වසරේ පාඩම් 11ක් අච්චුපතක් දීලා තියෙනවානේ. ඒකට අනුවනේ අවුරුද්දෙම වැඩ කරන්නේ. ඒ වගේම මමත් පොඩි විෂය නිර්දේශයක් හදලා තිනවා තාරකා විද්‍යාව අභ්‍යවකාශ ගවේෂණයේ තරු රටා ගැන. ඒතර ඒකේ ක්‍රමානුකූලව අපි හදාගෙන මුළු අවුරුද්දෙම ඉගෙන ගන්න තියෙනවා. එක සතියක් ඉගෙන නවත්තන්න නෙමෙයි. ඒතර අපි යමු මේ සූර්යාගේ මියාම ගැන පොඩ්ඩක් කතා කරන්න. පුතාලා දැනගන්න සූර්යා නෙමෙයි අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වුණේ කොහොමද? විශ්වය ඇති වුණේ කොහොමද? මහා පිපුරුම් වාදය ගැන මම වීඩියෝ එක පෙන්නුවද? පළවෙනි දවසේ හරි දෙවෙනි දවසේ හරි තුන්වෙනි දවසේ හරි පෙන්නුවා. මට මතකයි. අත උස්සන්නකෝ. අර මහා පිපුරුමක් මගින් අත උස්සන්න දැකපු දරුවෝ මහා පිපුරුමක් මගින් විශ්වය හටගන්න ආකාරය අපේ පළවෙනි රෙකෝඩින් එකේ තියෙනවා. පළවෙනි එකේ හරි දෙකේ හරි තියෙනවා. අදම සම්බන්ධ වෙච්ච දරුවෝ දැකලා නැතුව ඇති. හරිද? පරණ දරුවෝ දැකලා ඇති. හොඳම දේ තමයි අපේ 6 වසරේ තාරකා 6 වසරේ ටෙලිග්‍රෑම් channel එකට ගිහිල්ලා බලන්න. ඒකේ මම පළවෙනි දිනේ, දෙවෙනි දිනේ, තුන්වෙනි දිනේ ඔක්කොම රෙකෝඩින් දාලා තියෙනවා. නැත්නම් අපි පන්ති රැඩ් වෙලා බලන්න පන්ති ඇතුළෙත් ඔය රෙකෝඩින් තියෙනවා. හරි කමක් නැහැ. සූර්යගේ ආරම්භය නෙමෙයි දැන් මම මේ සූර්යගේ අවසානය ගැන කියන්නේ හදන්නේ. මම බෝඩ් එක මේ මෙහෙම පොඩ්ඩක් තියාගන්න කමක් නැහැ. මොකද හේතුව මම ඒකට වීඩියෝ එකක් යොදා ගන්න වීඩියෝ එකේ මැදින් නවත්ත තමයි පැහැදිලි කිරීම කරන්නේ. හරිද? මතක තියාගන්න අපේ සූර්යා අපේ තරුව මැදි වයස තරුවක්. මැදි වයස තරුවක් කියලා කියන්නේ එයාගේ ආයු කාලය. එයාගේ ආයු කාලයෙන් භාගයක් එයා ගත කරලා ඉවරයි. තව මේ වගේම භාගයක් තමයි එයාට ගත කරන් තියෙන්නේ. ඒතර තවත් ඒ කියන්නේ මේ වෙනකොට කියනවා සූර්යයා හට අරගෙන වසර බිලියන 4.5ක්. වසර බිලියන 4.5ක්. ඒතර තව වසර බිලියන 4.5ක් තිබුණම සූර්ය විනාශයටපත් වෙනවා. සූර්ය මිය යනවා. අන්න ඒ කතාව කියන්නේ. හරිද? ඒතර පුතාලා කිය සර් ඒතර සූර්ය මිය ගියාම අපිට ආලෝකය දෙන්නේ කවුද? ඕ ඉතින් මේ පද්ධතිය ඔක්කොම කඩා බිඳ වැටෙනවා. අපි පොඩ්ඩක් බෝඩ් එකේ ටිකක් කතා කරලා ඊට පස්සේ වීඩියෝ එකට යමු. වීඩියෝ එක ඉතාම රසවත්. හරිද? බලමුකෝ. මේ මම කැමති මේ සාකච්ඡාවට අපේ පන්ති වල දරුවෝ හැමෝම එනවට. 6 වසරේ දරුවෝට ඉතින් අර විදුලි විසන්ධීම් නිසා එන්න බැරි දරුවෝන්ට බලමු රෙකෝඩින් එක බලන්න කියන නමුත් යාලා හැමෝම කැමති සජීවී පන්තිරේ. හරිද පුතේ? හරි. මේ පැත්තට හැරෙනකො මම පොඩ්ඩක් බෝඩ් එකේ ටිකක් කතා කරන්නම්. අලුත්ම දරුවෙක් ඉන්නව නම් චුට්ටක් අහගෙන ඉන්නයි තියෙන්නේ. මුකුත් ලියන්න එපා. පරණ දරුවවත් කිසිම දෙයක් ලියන්න එපා. ලියන්න පටන් ගන්නවා අර විෂය නිර්දේශයේ වැඩේ පටන් ගත්තාම. හොඳේ? ඒක අපි ඉදිරි සතියට යමු. මොකද හේතුව මේ විදුලි විසන්ධීම් නැති වුණාම අපිට ඔක්කොම යාළුවෝ ටික එකට එක රංචුවක් විදිහට ඉඳගෙන එක කණ්ඩායමක් විදිහට ඉඳගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒතර කරමු නැත්තම් හොඳ නෑ. එන්න බැරි වෙච්ච දරුවෙක් දුක් වෙනවා. මේ අපිට සර් පළවෙනි දවසේ ඉන්න බැරි නම් සටහන් ටික ලියා ගන්න බැරි නම් එහෙම ගැටලු තියෙනවා. හරි. අපි අද මේක සාකච්ඡා කරමු. පුතාලා දැනගන්න මේ සූර්ය කියලා කියන්නේ මැදි වයසේ තරුවක්. මැදි වයසේ තරුවක්. හරිද? මැදි වයසේ තරුවක්. බෝඩ් එකේ සම්පූර්ණ view එක ඕනද පුතාලට? බෝඩ් එකේ සම්පූර්ණ view එක ඕනද? මේම හොඳයිද? මේම හොඳයිද? කමක් නැද්ද? කමක් නැහැ නේ. හරිද? බෝඩ් එකේ ලොකුට කතා කරන්නේ නැහැ. වීඩියෝ එකේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ. එතකොට මැදි වයසේ තරුවක් කියලා කියන්නේ නිකමට කල්පනා කරොත් සූර්යා පුතාලා සූර්යා මම කියනවා මේ සූර්යගේ ඉපදීම. හරිද? සූර්යගේ ඉපදීම තමයි මෙතන තියෙන්නේ. එහෙම හිතන්නකෝ. සූර්යගේ ඉපදීම සිදු වෙලා තියෙන්නේ මීට වසර බිලියන 4.5කට පෙර. මම පෙන්වන්නේ පුතාට මහා පිපුරුම. අර බිග් බෑන් එක. අර විශ්වයේ තිබුණු පදාර්ථ ටිකයි ශක්තිය ටිකයි ඔක්කොම එකට එකතු වෙලා දරාගෙන ඉන්න බැරි කිසියම් අවස්ථාවකදී ඔය ඔක්කොම පුපුරලා යනවා කියුවා. වීඩියෝ එක පෙන්වන්නේ මම. පුපුරලා ගියානේ. ඊට පස්සේ පුපුරා යාමේදී දුහුවිලි වලාවක් ලෙස වායු වලාවක් ලෙස ඔය පදාර්ථ සහ ශක්තිය නේ නිදහස් වීම සිදු වුණා. වීඩියෝ එකේ දැක්කා. ඔය දුහුවිලි වලා පුතාට ඔය තේරෙන විදිහට මම කියන්නේ
ඔය දුහුවිලි වලාව වායු වලාව ඊට පස්සේ තැන් වලදී සිසිල් වෙලා තැන් වලදී සිසිල් වෙලා තැන් වලදී සිසිල් වෙලා හයි වෙලා ටික ටික ඝන තත්ත්වයටපත් වෙලා තැන් වල ගැලැක්සි හෙවත් චක්‍රාවාට හෙවත් මන්දාකිණි ඇති වුණා කියලා කිව්වා. එහෙම කිව්වේ නැද්ද? ඔව්. එතකොට sorry. එතකොට සර් ඒ කියපු කතාව නැවතත් අද දවසේ කියන්න ගියොත් ඒක අර එක පළවෙනි දවසේ ඉඳපු දරුවන්ට එකම දේ ඇහුව වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ රෙකෝඩින් ටික පිළිවෙලින් බලන්න. ඔය ඔක්කොම කතා ටික ලස්සනට මම ක්‍රමානුකූලව පුතාට අහන් ඉන්න ආසිත විතර කතාවක් විතර ඔක යනවා. කතන්දරයක් වගේ යනවා. ඒක බලන්න. ඉතින් ඔය මේ මීට වසර බිලියන 4.5කට පෙර තමයි ওই විදිහට මහා පිපුරුම ඇති වෙලා අද මේ කියනවා මේ විශ්වයේ දැනට තියෙන මේ පදාර්ථ ටිකයි ශක්තිය ටිකයි ඔක්කොම එක තැනකට එකතු වෙලා ඒක රාශී වෙලා ලක්ෂ්‍ය ස්ථානට ඒක රාශී වෙලා දරා ගන්න බැරි වෙනකොට පුපුරලා ගියා. ඒ පිපුරුමට තමයි කියන්නේ මහා පිපුරුම. බිග් බෑන්. දැනටත් විශ්වයේ ආරම්භය පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරලා තිබුණට දැනට විද්‍යාඥයන් විසින් පිළිගන්නා මතය තමයි මහා පිපුරුම. මහා පිපුරුම් වාදය. හරිද? එතකොට ඔය මහා පිපුරුම ගැන දැන් අද වීඩියෝ එකේ චුට්ටක් එතන බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ මහා පිපුරුමෙන් අර දුහුවිලි වලා වායු වලා නිදහස් වුණාම ඒ දුහුවිලි වලාව වායු වලා තැන් වල සිසිල් වෙලා හයි වෙලා ඝන වෙලා නේ හට ගන්නවා කියනවා ওই චක්‍රාවාට හෙවත් ගැලැක්සිවත් මන්දාකිණි හටගත්තා. ඒතර මේ චක්‍රාවාට හෙවත් ගැලැක්සිවත් මන්දාකිණි තුල තමයි ඔය අපේ සෞරග්‍රහ මණ්ඩලය වගේ මණ්ඩල පිහිටක්. තව දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔහොම තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ගුණ කියලා කියන්නේ. ඒ සෞරග්‍රහ මණ්ඩලයේ මැද්දේ ඉන්න විශේෂිත තරුව තමයි සූර්යයා. ඉතින් සූර්යයා ඇති වුණා කියලා කියන්නේ ඔන්න ඔය විදිහට මීට වසර බිලියන 4.5කට පෙර. ඒ ඇති වුණු දවසේ සිට පුතල දැනගන්න වසර බිලියන 4.5කට පෙර 4.5කට පෙර ඇති වුණා කියලා කියන්නේ. එතකොට මේ සූර්යයා දැන් ඉන්න ඕනේ. එහෙනම් මේ කියනවා මේ සූර්යයා මැදි වයසේ තරුවක්ලු. මැදි වයසේ තරුවක්. මැදි වයසේ තරුවක් ඉන්නවා කියලා කියන්නේ එයාගේ ආයු කාලයෙන් දැන් භාගයක් එයා ගත කරලා ඉවරයි. තව එයාට තියෙන්නේ මේ වගේම කාලයක් ගත කරන්න විතරයි. එතනින් පස්සේ සූර්යයාගේ මිය යාම සිදු වෙනවා. එතකොට දැන් මෙයා මැදි වයසේ තරුවක් නම් පුතාලා හිතන්නකෝ. තව ඒතර වසර බිලියන 4.5ක කාලයක් වගේ සූර්යයට අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයට අවශ්‍ය ශක්තිය සපයමින් අපේ ජීව ක්‍රියා පවත්වන්න අපිට උදව් කරමින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මැදට වෙලා ඉන්න පුළුවන්. හැබැයි වසර බිලියන 4.5 ඉන්න පුළුවන් තව. මම එකක් ලියන්නම්. ඒ කියන්නේ තව වසර බිලියන 4.5. තව වසර බිලියන 4.5කට පසු ආසන්න වශයෙන් 5ක් පිළිතුරු. ආසන්න වශයෙන් 4.5 නෙමෙයි වසර බිලියන 5ක් පිළිතුරු. වසර බිලියන 5කට පස්සේ සූර්ය මිය යනවා. අන්නේ කතාව ගැන මම මේ කියන්න හදා. මේක මම මැදින් ගනිපු කොටසක්. අපේ තාරකා විද්‍යා අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහනේ මැද තැනක තියෙන කොටසක් මේ ගත්තේ මම. මොකද අද සම්පූර්ණ වැඩසටහනක් කරන්න කාලය නැහැ. මේ කොටසක් තමයි කරන්න අවස්ථාව තියෙන්නේ.
හරි. එතකොට මේ තව වසර බිලියන හරි නේද පුතේ? හරි. බලන්න දැන් හරි. තව වසර බිලියන 4.5කට පස්සේ තවත් වසර බිලියන 4.5කට පස්සේ සූර්යයා මිය යනවා. ඒතර සූර්යයා මිය ගියාම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කිසිදු පැවැත්මක් නැහැ. මම මේ මිය යාම ගැන පොඩ්ඩක් කියන්නම්. පුතාලා දැනගන්න අපේ දැන් සෞරග්‍රහ මණ්ඩලයේ මැදනේ සූර්යයයි පුතාලා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මැදනේ සූර්යයයි මේ සූර්යයට ආසන්නයෙන්ම ඉන්නේ ඉලිප්සාකාර පතයක පරිභ්‍රමණය වෙමින් ඉන්නේ බුධ කියලා ශිෂ්‍යත්ව පන්තිදී පුතාලා දන්නවනේ බුධ. මේ ඉන්නේ බුධ. හොඳට කතාව තේරුම් ගන්නකො බුධ. හරි? එතකොට මෙයා සූර්යයා මැදි කරගෙන නිශ්චිත වූ ඉලිප්සාකාර පතයක පරිභ්‍රමණය වෙනවා. නිශ්චිත වූ ඉලිප්සාකාර පතයක පරිභ්‍රමණය වෙනවා. ඒ වගේම ඊළඟ ඉලිප්සාකාර පතේ සැලකුවොත් ඒ ඉලිප්සාකාර පතේ පරිභ්‍රමණය වෙන්නේ සිකුරු. ඒ ඉලිප්සාකාර පතේ පරිභ්‍රමණය වෙන්නේ සිකුරු. බුධ එතකොට සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා. ඒත් සිකුරු සූර්යා වටේ නිශ්චිත ඉලිප්සාකාර පතවල පරිභ්‍රමණය වෙනවා. ඊළඟ ඉලිප්සාකාර පතේ තමයි ඉන්නේ අපි පය ගහලා ඉන්න පෘථුවිය. මම මේ කියන්න හදන්නේ ඔය සූර්ය පුපුරලා යනකොට හරිද පුතේ? සූර්යයා තව වසර බිලියන 4.5කට පස්සේ පුපුරා යාමක් සිදු වෙනවා. ඒ පුපුරා යාම සිදු වෙන්න කලින් සූර්යයා ඉදිමිලා ලොකු වෙනවා. ඒ කාලට අපි සූර්යයා සලකන්නේ යෝධයෙක් කියලා ජයන්ට් කෙනෙක් විදිහට සලකනවා. සූර්ය රතු වෙලා යනවා. රතු පාට වෙනවා. අපි ඒ නිසා සලකන්නේ ඒ කාලට රෙඩ් ජයන්ට් කෙනෙක් කියලා. රතු යෝධයෙක් ලෙස සලකනවා. දැනට එළියට බැහැලා දහවල් කාලට සූර්ය දිහා බැලුවම රතු පාටක් පේන්නේ නැහැ. සූර්ය දිහා බැලුවම පස්සේ පේන්නේ සුදු පාටයි කහ පැහැයයි අතර පාටක් නෙපේ. එහෙමනේ. සුදු පාටයි කහ පාටයි අතර පාටක් පේන්නේ. නමුත් තව වසර බිලියන 4.5කට පස්සේ ඔය සූර්ය මිය යාම ආසන්න වෙනකොට සූර්ය ටික ටික රතු වෙනවා. රතු පාට හැදලා ඒ වගේම ලොකු වෙනවා. රතු වෙච්ච නිසා රතු වචන යොදාගත්තා. ලොකු වෙච්ච නිසා යෝධයෙක් කියලා හඳුන්වනවා. රතු යෝධයෙක් ලෙස සලකනවා. රෙඩ් ජයන්ට් කෙනෙක් විදිහට තමයි සලකන්නේ. ජයන්ට් කියන්නේ යෝධයනේ. රෙඩ් ජයන්ට්. එහෙම වෙලා තමයි පුපුරලා. පුතාලා දැනගන්න ඒ සූර්ය කොච්චර ලොකු වෙනවද කියලා කිව්වොත්, සූර්ය කොච්චර ඉදිමිනවද කියලා කිව්වොත්, කොච්චර ලොකුවට යෝධයෙක් බවට පත් වෙනවද කියලා කිව්වොත්, සූර්ය ලොකු වෙනවා බුධගේ ඉලිප්සාකාර පතයත් ඉක්මවා යන පරිදි, සිකුරුගේ ඉලිප්සාකාර පතයත් ඉක්මවා යන පරිදි, පෘථුවියේ ඉලිප්සාකාර පතයත් ඉක්මවා යන පරිදි. එතනින් පස්සේ ඉන්නේ අඟහරු. මේ ඉන්නේ මාස්නේ අඟහරුනේ. ඔය ඉන්නේ අඟහරු. අන්නේ අඟහරුගේ ඉලිප්සාකාර පතය වෙනකම්ම සූර්ය ලොකු වෙනවා. සූර්ය ඉදිමිලා ලොකු වෙනවා. රතු යෝධෙක් බවට පත් වෙනවා. ඒතර පුතාලා කියයි සර් එහෙම වෙනොත් සර් මේ අපිට මොකද වෙන්නේ? හරි බුධ ඉන්නේ ළඟමනේ. බුධට වෙන දේ අහන්න ඕනේ නෑනේ. සිකුරුටත් ඒ සරණම තමයි. පෘථුවියට තින් කවර කතාවද? මේ බුධට සිකුරුට වෙන දේම පෘථුවියටත් එනවා. ඒතර සර් අපිට අපි හැමෝටම ඒක තමයි. පුතාලා කියයි ඒතර සර් තව වසර බිලියන 4.5. මේක මේ හිතන්න එපා අවුරුදු 4.5ක් නෙමෙයි. අවුරුදුනේ මිලියන 4.5කුත් නෙමෙයි බිලියන. බිලියනයක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? බිලියනයක් කියලා කියන්නේ බිලියනය සංඛ්‍යාව ලියන්න පුළුවන්ද බිලියනය? මිලියනය ලියන්නේ 1.0 හරි. අපි ලියමු. පොඩි දරුවෝ නෙවෙයිනේ. ලියමු. ශිෂ්‍යත්වයේ පහු කළ න්‍යාය. මේ කීයද තියෙන්නේ? 10. මේ 100. මේ 1000. 10ව 10ක් අපි කියනවා දසදහස. දසදහස නේද ඔය තියෙන්නේ?
දස දහස තියෙන්නේ. 10 10ක්. එතකොට මේ තියෙන ඊළඟට තියෙන තව බිඳුවක් දැම්මම තියෙන්නේ 100,000. 100,000 කියලා කියන්නේ ලක්ෂය නේද? 100,000 කියලා කියන්නේ ලක්ෂය. 1.5ක් නේද උතන තියෙන්නේ? 1.5. පේන්නේ නැහැ. මාර වැඩක් නේ නේ. හරි පොඩ ඉන්න. සාමාන්‍ය view එක ගන්නම්. පේන්නේ නැතුණානේ. හරි. පොඩ ඉන්න පුතේ. හරි. දැන් සම්පූර්ණ බෝඩ් එක පේනවනේ. ඒතර මේ තියෙන්නේ 1000, මේ තියෙන්නේ 100,000 ලක්ෂය. ලක්ෂ 10 කියලා කියන්නේ මිලියන කියලා කියන ඕකනේ. 1.6 මිලියන. 1.6 මිලියන. 1.6 මිලියන. එතකොට මිලියන 1000ක් කියලා කියන්නේ තව බිංදු 3ක්. ඒතර 1.9 මෙන්න බිංදු 3යි මෙන්න තව බිංදු 3යි මෙන්න තව බිංදු 3යි 1.9 අපි කියනවා බිලියනයක්. මේක තමයි කියන්නේ බිලියන 1. බිලියන 1. බිලියන 1. ඒතර බිලියන 1ක් කියලා කියන්නේ දැන් අවුරුදු බිලියන 1ක් කියලා කියන්නේ මෙච්චර වසර සංඛ්‍යාව. ඒතර බිලියන 1කුත් නෙමෙයිනේ. බිලියන 4කුත් නෙමෙයි 4.5. ඔන්න මං මෙතන එකේ ඉලක්කම වෙනුවට දැම්මොත් 4 එකේ ඉලක්කම වෙනුවට 4 දැම්මොත් ඔතන තියෙන බිලියන 4 නේද? ඔතන එකේ ඉලක්කම වෙනුවට 4 දැම්මොත් එන්නේ බිලියන 4. එතන බිලියන 4ක් නෙමෙයි බිලියන 4.5. එහෙනම් මෙතන බිඳුව ඉවත් කළා මම එනකොට 5 දානවා. ඔන්න වසර ගාන ආවා. බිලියන 4.5. බිලියන 4.5. බිලියන 4.5. ඒතර වසර බිලියන 4.5ක් මේ. ඒතර වසර බිලියන 4.5ක් කියන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතර වසර උච්චර සංඛ්‍යාවක්. ඉතින් අපේ ආයු කාලය කොච්චර තියෙන සාමාන්‍යයෙන්? අවුරුදු 70ක් 75ක් 80ක් නේ. එතකොට අපි ඉපදෙලා මිය යනවා ආයමත් ඉපදීමක් තියෙනවා නම් මේ ආයමත් ඉපදිනවා මිය යනවා. ඔහොම ඉතින් කාත්නේ ඔහොම වතාවල් විශාල සංඛ්‍යාවක් ගත වෙනවා. ඒක නිසා කවුරුවත් බය වෙන්න එපා. හිතන්න එපා මේ තව ටික කාලෙකින් සූර්යයා මේ රතු වෙයි ඉන්න පටන් ගනිත් දන්නේ නැහැ. එහෙම නැහැ. වසර බිලියන 4.5කින් මේ වැඩේ වෙන්නේ. හරි කතාව දැනගන්නකො පුතාලා. එතකොට මෙන්න මේ වසර බිලියන 4.5 ආසන්න වෙනකොට තමයි සූර්යයා ලොකු වෙනවා කියලා කියන්නේ රතු පාට වෙනවා කියලා කියන්නේ. කොච්චර දක්වාද කොච්චර සීමාවක් දක්වාද අඟහරුගේ කක්ෂය දක්වා. අඟහරු විතරක් නෙමෙයි පුතේ පිටතම සීමාව. අඟහරු විතරක් නෙමෙයි. අඟහරු විතරක් නෙමෙයි. අඟහරු විතරක් නෙමෙයි. අඟහරුට අමතරව ඊළඟට ඉන්න බ්‍රහස්පති. ඒක පුතාලා දන්නවනේ. අඟහරුගෙන් පස්සේ බ්‍රහස්පති ඉන්නේ. ඊළඟට ඉන්නෝ සෙනසුරු. ඊළඟට ඉන්නෝ සෙනසුරු. සෙනසුරු. ඊළඟට ඉන්නවා යුරේනස්. ඊළඟට ඉන්නවා යුරේනස්. ඊළඟට ඉන්නවා නෙප්චූන්. නෙප්චූන් මම සම්පූර්ණ ඉලිප්ස් ආකාර පත අඳින්නේ නැහැ. නෙප්චූන්. නෙප්චූන් ඇත්තට තාමත් ප්ලූටෝ සූර්යයා වටේ පරිභ්‍රමණය වෙනවා. නමුත් ග්‍රහලෝකයක් විදිහට සලකන්නේ නැහැ. වාමන ග්‍රහයක් විදිහට සලකන්නේ. ඉතින් මට කියන්න ඕනේ ඔය සූර්යයා මිය යනකොට සූර්යයා ලොකු වෙනවලු මෙන්න මේ අඟහරුගේ කක්ෂය දක්වා. මේ අඟහරුගේ කක්ෂය දක්වාම සූර්යයා ලොකු වෙනවා ඉදිමෙනවා. ඉදිමිලා රතු පාට වෙලා අපි ඒකට සලකන රතු යෝධයෙක් ලෙස අන්න එතකොට තමයි පුපුරා යාම සිදු වෙන්නේ. අද පුපුරා යාම සිදු වෙන්නේ. එතකොට ඉතින් සූර්යයා පුපුරලා ගියහම මේ ග්‍රහ ලෝක ටික විතරක් නෙමෙයි පුතාලා කිය ඒතරස බ්‍රහස්පති මතර ගිහිල්ලා හිටියනම් හරි කියලා. ඒක වායු වලින් සමන්විත වෙන ග්‍රහ වස්තුවක්. බ්‍රහස්පති.
බ්‍රහස්පතිවත් සෙනසුරුවත් යුරේනස්වත් නෙප්චූන්වත් එතනින් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ මතක තියාගන්න. හේතුව තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම දේවල් වල පැවැත්ම තීරණය කරලා තියෙන සූර්යයා. මොකද සූර්යයාගෙන් නිරන්තරයෙන් ශක්තිය නිදහස් වෙනවා. ආලෝක ශක්තිය සහ තාප ශක්තිය. පුතාට පොඩි ප්‍රශ්න එනවා දැන් ඔහොම කියනකොට ප්‍රශ්න එනවා. සර් මේ සූර්යය තුළ සර් ශක්ති ප්‍රභවයක්. ඔව්. ශක්තිය නිපදවන කෙනෙක්. සර් එයා තුළ ශක්තිය නිපදෙන්නේ කොහොමද? එයා තුළ ශක්තිය නිපදෙන්නේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. සැරයි වචනේනේ. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. කුඩා න්‍යෂ්ටි එකතු වීමෙන් විශාල න්‍යෂ්ටි ගොඩනැගෙනවා. කුඩා න්‍යෂ්ටි එකතු වීමෙන් විශාල න්‍යෂ්ටි ගොඩනැගෙනවා. ඕක තමයි කියන්නේ න්‍යෂ්ටික විලයන. මේ න්‍යෂ්ටික විලයනයේදී ශක්තිය ජනනය වෙනවා. ඒ ශක්තිය තමයි සූර්යයට තියෙන්නේ. ඒ ශක්තිය තමයි සූර්යා ප්‍රධානාකාර දෙකකට අපේ පෘථිවියට එවන්නේ. එකක් ආලෝක ශක්තිය, අනිත් එක තාප ශක්තිය. දැන් උදේට එළියට බැස්සහම පරිසරය ආලෝකමත් වෙලා තියෙන ආලෝක ශක්තිය නිසා. අපිට පේන්නේ ආලෝකය නිසා. අපි ඇවිදගෙන යනකොට අපේ ඔලු ගෙඩිය රත් වෙන්නේ, පිට රත් වෙන්නේ, බිත්ති රත් වෙන්නේ, නිවසේ වහල රත් වෙන්නේ තාප ශක්තිය නිසා. තේරුණා නේද? හරි. තාප ශක්තියයි ආලෝක ශක්තියයි කියලා ශක්තියාකාර දෙකකට සූර්යයෙන් ඉඳන් අපිට ශක්තිය එනවා. ඒ අපි 6 වසරේ කතා කරන් තියෙන වෙනම ශක්ති ප්‍රභව ගැන තියෙන 4 වෙනි පාඩමේ. ඒතර මේවා ගැන රසවත්ව කතා කරමු තව විස්තරාත්මකව. දැනට ඔය සූර්යයාගේ වටේ පිටේ චූටි වාක්‍ය ටිකක් මම කිව්වේ. එතකොට මට කියන්න ඕනේ අර වසර බිලියන 4.5කට පස්සේ මේ සූර්යයා ඉදිමිලා රතියෝදයෙන් බවටපත් වෙලා පුපුරලා යනවා. එහෙනම් අපි අන්නේ වීඩියෝ එක බලමු. වීඩියෝ එක බලද්දී අන්තිමට තමයි සූර්යගේ පුපුරා යාම තියෙන්නේ. මුලින් ඉඳන් බැලුවොත් ඔය මහා පිපුරුමේ ඉඳන් චූටි කතාවක් තියෙනවා. ඒක අපි රසවත්ව බලාගෙන යමු. හරිද? අපිට කාල වේලාව ඉතුරු වෙලා තියෙන විදියට. හරි? අපි යමු. සර් න්‍යෂ්ටික කියන්නේ මොනවද? න්‍යෂ්ටික කියලා කියන්නේ මම ඒක කිව්වේ හරි ඉස්සරහට උගන්වනවා. කොහොමද කියන්නේ හරි? අපේ දේහය නෙමෙයි ඕනෑම ද්‍රව්‍යයක් ගොඩනැගිලා තියෙන්නේ මූල ද්‍රව්‍ය වලින්. මූල ද්‍රව්‍ය හැදලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු ඇතුලේ තියෙන න්‍යෂ්ටි. හරිද? න්‍යෂ්ටි ඇතුලේ තියෙන ප්‍රෝටෝන තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. එහෙම ලොකු වැඩ ටිකක් තියෙනවා. මේ දවස්වල කතා වෙනව නේද ඔය මේ යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරා යාමක් ගැන කතා වෙනව නේද? 1980 ගණන් වල චර්නෝබිල් බලාගාරයේ පුපුරා යාමක් ගැන කියනව නේද ඔය? ලොකුම පුපුරා යාමක් ගැන කියනව නේද සෝවියට් දේශය? ඉස්සර යුක්‍රේන, රුසියා ඔය ඔක්කොම ටික එකටනේ තිබුණේ සෝවියට් දේශය කියලානේ සැලකුවේ. ඒතර මේ න්‍යෂ්ටික බලාගාරවල කරන්නේ ඔය මූලද්‍රව්‍ය ඇතුලේ තියෙන පරමාණු ඇතුලේ තියෙන න්‍යෂ්ටි ඇතුලේ තියෙන ශක්තිය වෙන් කළ ගන්න. ගොඩක් වෙලාට විකිරණශීලී මූලද්‍රව්‍ය තමයි යොදා ගන්න. යුරේනියම්, තෝරියම්, ප්ලූටෝනියම්, රේඩියම් වලට වඩා යුරේනියම්, තෝරියම්. ඉතින් අර න්‍යෂ්ටි වලින් විකිරණ පිට වෙනවා. ඒ විකිරණ හානි කරයි. පිළිකාකාරක ගොඩාක් බලපෑම් තියෙන ජාන විකෘති අපි ඒ ගැන වෙනම කතා කරමු. අර න්‍යෂ්ටික කතාව වචනයක් අහලා තියෙන දරුවෙක් සර් න්‍යෂ්ටික කියන්නේ මොනවද කියලා. ඒකයි මම කිව්වේ. ඒ ගැන එච්චර හිතන්න එපා. තව ඉස්සරහට කියනවා. ගොඩාක් දේවල් තියෙනවා කියන්න. හරිද? ගොඩාක් දේවල් තියෙනවා උගන්නන්න. දැනට අපි මේ සූර්යගේ කතාව බලාගෙන යන්නකෝ. හරි. මෙන්න බලන්න. සර් හරි ඔන්න ප්‍රශ්න ගොඩාක් අහනවා. හරි. අපි යම් වීඩියෝ එක බලාගෙන ඉමු. නැත්නම් වීඩියෝ එක බලන්න වෙලාව නැති වෙයි. 8:00ට සර්ට කරන්ට් එක යනවා හොඳේ. ඊට කලින් තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. පොඩ්ඩක් ඉන්න පුතාලා පොඩ්ඩක් ඉන්න.
හරි. පොඩ්ඩක් ඉන්න මම වීඩියෝ එක ෂෙයා කරනකම්. පොඩ්ඩක් ඉන්න වීඩියෝ එක ෂෙයා කරනකම්. ඔතනම ෂෙයා වෙලා තියෙන මේ වීඩියෝ එක දිගට වීඩියෝ එක තියෙනවා. අත උස්සලා මට පොඩ්ඩක් කියන්න පුතාලා. වීඩියෝ එක ෂෙයා වුණාද? හරිද පුතේ? හරිද? හරි. මේක කතාවක් වගේ අහගන්න හොඳට. මම හිමීට නවත්ත කියන්නම්. 8:00 විදුලිය යනවලු අන්තිම මොහොත වෙනකන් අපි බලමු හොඳේ. අන්තිම මොහොත වෙනකන් බලමු හොඳේ. හරි. බලන්න. මේකේ මුලට මම යනවා. හරි. පද්ධති තුනටම හඬ ඇහෙනවා. පද්ධති තුනටම හඬ ඇහෙනවා. හරි. ඔන්න ඔතනින් මම පොඩ්ඩක් නතර කරා. ඒ නතර කරේ මතක ඇති පුතාලට අපේ මේ අභ්‍යවකාශ ගවේෂණ මේ වැඩසටහනේ දෙවනි දවසේ විතර වගේ අපි කතා කරා මිල්කි වේ එක ගැන. මේ ශීරපතේ ගැන. අපේ මන්දාකිණියේවත් අපේ චක්‍රාවාටයේවත් අපේ ගැලැක්සියේවත් අපේ ශීරපතේ ගැන කතා කරා. අද ශීරපතේ ගැන කතා කරා. ඒතර ඒ ශීරපතේ තමයි මේ තියෙන්නේ. හරිද? ඒ ශීරපතේ තමයි මේ තියෙන්නේ. බලාගෙන යන්කෝ චුට්ටක් ඉස්සරහට. සද්ද වැඩි වගේ මේ බලමු. එච්චර පැහැදිලි මදි පුතාලට හේතුව තමයි අර මීට වසර බිලියන 4.5කට පෙර විශ්වය ඇතිවුණු තැන ඉඳන් ටිකක් ඉස්සරහට ආවා. ඒකේ ලොකු කතාවක් මට කියන්න තියෙනවා. මට මේ චූටි කාලේ මදි ඒ වැඩිට. මම දැනට නිකන් සරලව කියන්නම්. ඒ විශ්වය ඇති වෙලා තව වසර බිලියනයක් යනකම්ම කිසිදු ජීවියෙක් පෘථිවිය මත හිටියේ නැහැ. කිසිදු ජීවියෙක් පෘථිවිය මත හිටියේ නැහැ තවත් වසර බිලියනයක් යනකම්. ඊපස්සේ තානේ මීට වසර බිලියන 4.5කට පෙර මහා පිපුරුම් මගින් විශ්වය ඇතුළුව මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඔය ග්‍රහ වස්තු මේ චක්‍රාවාට ගැලැක්සි මන්දාකිණි ටික හට ගන්නවා. තව වසර බිලියනයක් යනකම් කිසිදු ජීවියෙක් නැහැ පරිසරේ. ශාකයක්වත් සතෙක්වත් නැහැ. පළවෙනි ජීවී සෛලය ඇති වෙන්නේ සාගරයේ. ඒක බැක්ටීරියාවක්. විෂමපෝෂී බැක්ටීරියාවක්. විෂමපෝෂී බැක්ටීරියාවක් තමයි මුලින්ම හටගන්නේ. ඒ බැක්ටීරියා සෛලයෙන් තමයි සත්ව ලෝකයේ පරිණාමය වෙනවා කියන්නේ. ඒ කාලයේම ඇතිවෙච්ච හරිතැල්ගාවක් මගින් තමයි ශාක ලෝකයේ පරිණාමය වෙනවා කියලා කියන්නේ. මේව ගැන මම ඉස්සරහට කියන්නම්. සමහර ඒවා සැර වැඩි. හරි. එතකොට මේ පෙන්වන්නේ ඔය ජලයේ මුලින් ඇතිවෙච්ච ජීවීන් ගැන ඔය සුත්‍ර ජීවීන් බැක්ටීරියා ගැන තමයි මේ කියන්නේ. පුතාල මේ වීඩියෝ එකේ මේ නවත්තන්නට කලින් දකින්න ඇති මෙන්න මෙහිම දේවල් ටික. ගිනි කඳු පිපිරීම වගේක් තිබුණා. අර මොනවද අකුණු ගැසීම් වගේක් තිබුණා. ඒතර ඔය ආදි කාලයේ පෘථුවිය මත සිදුවෙච්ච ක්‍රියාවන් තමයි. ගිනි කඳු ගැන වෙනම මම උගන්වනවා පුතාට ගිනි කඳු පිපිරීම ගැන. හරිද? ගිනි කඳු සක්‍රිය වෙන්නේ කොහොමද කියලා. ලාවා එළියට එන්නේ කොහොමද කියලා. ඒව ගැන වෙනම උගන්වනවා. හරි? ඉතින් මම චුට්ටක් ආපස්සට යනවා. චුට්ටක් ආපස්සට ගිහිල්ලා ආයෙමත් බලන්න ඕන කතාව.
ඔතන නම් ওই චන්ද්‍රයාගේ හට ගැනීම ගැන තමයි කිව්වේ. අපි තව බලාගෙන යන්න. චන්ද්‍රයාගේ හට ගැනීම. මේ ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ මම. පොඩි කොටසක් විතර අවසානට පැහැදිලි කරනවා. අපි බලාගෙන යන්නකෝ. පේනවා ඇති මේ ගිනි කන්ද පිපිරෙන්නේ මුහුද යට. උතල දැනගන්න ගිනි කඳු පිපිරෙනෝ සාමාන්‍ය ගොඩ බිමක් පිපිරෙනෝ ජලය මුහුද යටත් පිපිරෙනවා. ඒව මම වෙනම ස්වාභාවික විපත් කියලා වෙනම වැඩසටහනක් තියෙනවා. ඒකෙදි මම පෙන්නන්නම්. ගිනි කඳු පිපිරෙන්නේ කොහොමද? ටොනේඩෝ, සුරිසුරං, කුණාටු, සුනාමි තත්ත්වය තියෙන්නේ කොහොමද? ඒ ඔක්කොම මම වෙනම වැඩසටහන් විදිහට හදලා තියෙන්නේ. ඒක පෙන්නන්නම් එතකොට. දැන් බලාගෙන යන්නකෝ මේ ඈත අතීතයේ අපේ පෘථිවිය මත කතාවනේ මේ කියන්නේ. ඔන්න ඔතන තමයි අපි නැවත්තලා අර වචන කීපයක් කතා කරේ. ඔන්න මුලින්ම ජලය තුල පළවෙනි සෛලය ඇතිනෝ විෂම පෝෂී බැක්ටීරියා සෛල. විෂම පෝෂී නම් ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන්ම පොඩ්ඩක් ඉන්න පුතාලා. තාම 6 වසරනේ. පොඩි පොඩි සරල දේවල් වලින් යන්කෝ අපි ඉස්සරහට. යමු අපි තව ඉස්සරහට. ඔය දැන් ජලයේනේ පුතේ මුලින්ම ජීවීන් නැති වෙනවා කියලා කියන්නේ. හරිද? මුලින්ම බැක්ටීරියා සෛල ඇතිලා එතනින් පස්සේ ටික සරල ජීවීන් නැති වෙලා ඊපස්සේ ජලයේ ඉඳන් තමයි ගොඩබිමට එන්නේ. ජීවීන් ඉස්සර වෙලා. ජලයේ ඉඳන් ගොඩබිමට ආපු මුල්ම ජීවී කොට්ටාශය විතර අපි සලකන්නේ උභය ජීවී. ඔය ගෙම්බෝ, ගෙම්බා, සලමන්දරා, පණු ගෙම්බා, නූට්ටා අන්නේ වගේ උන්ට අපි කියන උභය ජීවී. උන් ජලයේ තියෙන ගොඩබිමටත් එනවා. ඒතර ජලයේ ඉඳන් ගොඩබිමට ආපු මුල්ම ජීවී කොට්ටාශය විතර අපි සලකන්නේ උභය ජීවී. තාමත් මේ ජලය තුල සරල ජීවී ආකාරය ඇති වෙයි. ඒතර මේ කාලෙදිම තමයි හරිත ඇල්ගාවක් ඇති වෙලා මුලින්ම මේ හරිත ඇල්ගාව ටික පරිණාමයට ලක් වෙලා වෙනස් වීමකට ලක් වෙලා තමයි මේ මුළු ශාක ලෝකයේම මේ පස්සේ කාලෙක මේ වනාන්තර ඇති වෙන්නේ. හරි? බලාගෙන යන්කෝ චුට්ටක් ඉස්සරහට. ඔන්න ඔය ශාක ලෝකයේ ආරම්භය ගැන ඔය පෙන්නන්නේ. හොඳේ. ශාක ලෝකයේ ආරම්භය ගැන ඔය පෙන්නන්නේ. හරිද? පස්සේ තමයි ඉතින් වනාන්තර ඇති වෙන්නේ. මේක වීඩියෝ එකක් හදපු වීඩියෝ එකක් දරුවන්ට මේ පොඩි කතාවක් දිගහරින්න ඕන නිසා. තව මේකේ ගොඩක් දේවල් කියන්න තියෙනවා. මට වේලාව මදි ඒකට. මම වෙනම දවසක් ඔය පරිණාමය ගැන උගන්වනවා. මානව පරිණාමය ගැන වඳුරෙක්ගෙන් කොහොමද නූතන මිනිස් ඇති වුනේ? ඉස්සර ඉඳන් මේ අද මේ ඇත්තටම මගේ මාතෘකාව වෙලා තියෙන්නේ සූර්යගේ මිය යාම. එතෙන්ට යන වීඩියෝ එකේ මේ මුල හරිය දේවල් ටික තමයි මම මේ තනින් තන නවත්ත කියන්නේ නැතුව වීඩියෝ එක විතරක් පෙන්නලා හරියන්නේත් නැහැ නේ පුතාට. මොන හරි දෙයක් දැනගන්නත් එපායි. හරිද? බලන දේවල් වලින් ඔලුවට දාගන්නත් එපායි කාරණා නැත්නම් අපරාධනේ. හරි. තව යන් ඉස්සරහට. දැන් ඔතනින් ශාක ලෝකේ හට ගන්නවා කියනොනේ. ඊට පස්සේ වර්තමානයේට දැන් වනාන්තර දක්වා ඒ ශාක ලෝකේ පැතිරලා තියෙනවා. ඔන්න දැන් ජලයේ ඉන්න ජීවීන් ටික ගොඩබිමට එන්න හදනවා. සමහර ජීවීන් දැන් ජලයේ මත්ස්‍යයින්නේ හිටියේ. ඒ මත්ස්‍යයින් සමහර ඒවා කල්පනා කරාලු අපි ඇයි දිගටම මේ ජලයට වෙලා ඉන්නේ අපිට බැරිද යන්න ගොඩබිමට. එහෙම කියලා එයාලගෙන් තමයි පරිණාමය වුණා කියලා කියන්නේ උභයජීවී. ඔය පරිණාමය ගැන ලොකු කතාවක් තියෙනවා. හරි රසවත් කතාවක්. මම සරලව කෙටියෙන් කියන්නම්කෝ කෙටියෙන් යන්තම් කියන්න. ඔක්කොම කියන්න වෙලාව මදි. ලොකුවට මේකට වෙලාව වුණ ලස්සනට නවත්ත විස්තරාත්මක මේව කියන්න. එතකොට මේ මත්ස්‍යයින් ගත්තාම මත්ස්‍යයින් සමහර ඒවුන් කල්පනා කරාලු අපි ඇයි ජලයටම වෙලා ඉන්නේ
අපිට බැරිද මේ ගොඩබිම් පරිසරයේ ජය ගන්න අපි ගොඩබිමට යමු කියලා ඔය ඉන්නේ උන්ගෙන් සමහර එවුන් ටික ටික වෙනස්කම් ඇති කරගෙන දේහේ පරිණාමයට ලක් වෙමින් ටික ටික ඔන්න උභය ජීවීන් නැති වුණාලු. මත තියන මත්ස්‍යයින්ගෙන් තමයි උභය ජීවීන් නැතිලා කියනවා කියලා කියන්නේ. ඉතින් එහෙම උභය ජීවීන් ගොඩබිමට ආවට ඔන්න ගොඩබිමට එනවා. බලන්නකෝ. ඔහොම ඉතින් ඔහොම ගොඩබිමට ආවට ගොඩක් උභය ජීවීන්ට ගොඩබිම පරිසරය ගැලපුන්නේ නැහැ. අධික සූර්ය රශ්මියක්, කටුක පරිසර තත්ත්ව උන්ගේ හැම වේලෙන්න ගත්තා. උභය ජීවීන්ගේ හැම වේලෙන්න ගත්තා. මොකද උභය ජීවීන්ගේ හැමේ තියෙන ශ්ලේෂ්මලය ශ්‍රාවය කරන අර නිකන් අර තෙතමනය පිරුණු සමක්නේ තියෙන්නේ. ලිස්සන සුළු සමක්නේ තියෙන්නේ. ග්‍රන්ථි වලින් පිරුණු සමක් තියෙන්නේ. ශ්ලේෂ්මලය කියලා කියන්නේ දැන් අපේ ශ්ලේෂ්මලය කියලා කියන්නේ හොටු දියරනේ. ඒ වගේම උන්ගේත් අර ග්‍රන්ථි වලින් ශ්ලේෂ්මලය ශ්‍රාවය කරන උන්ගේ තෙත සමක් තිබුණා. ඔය තෙත සම සහිතව ගොඩබිමට ආවම සම වේලෙන්න ගන්නවා. දැඩි සූර්ය රශ්මිය හේතුවෙන්. කටුක පරිසර නිසා. ඒක නිසා ඇත්තටම උභය ජීවීන් සාර්ථක ලෙස ගොඩබිමට අනුවර්තනය වුන්නේ නැහැ. උන් සමහර උන් ආයමත් ජලයට ගියා ආයමත් ගොඩබිමට එනවා ජලයට යනවා. ඉතින් ගොඩබිමට ආපු මුල්ම ජීවී කොට්ටාශය උභය ජීවීන් වුණාට උන් සාර්ථක අනුවර්තන පෙන්වන්නේ නැහැ ගොඩබිමට. එතනින් පස්සේ ඔය උභය ජීවීන්ගෙන් පස්සේ තමයි උරගයෝ ඇති වෙන්නේ. උරගයෝ පරිණාමය. සමහර උභය ජීවීන් කල්පනා කරාලු අපි ඇයි ජලයට යන්නේ අපිට බැරිද මේ තෙතමනය සහිත තෙත සම වියලි සමක් බවට පත් කරගෙන කොරපොතු සහිත සමක් බවට පත් කරගෙන දැඩි මේ කටුක පරිසර වලට ඔරොත්තු දෙන්න. දැඩි තත්වලට ඔරොත්තු දෙන්න. දැඩි සූර්ය රශ්මියට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා හිතලා උභය ජීවීන්ගෙන් උරගයින් හටගත්තලු. උරගය කියුම තලගොයාද කබරයද හිඹුලද නේ සර්පයින් ටිකද ඔක්කොම මේකටයි තියෙන්නේ. එහෙම තමයි දැන් ඒතර පොඩි කතාවක් දැනගන්න මේ මත්ස්‍යයින්ගෙන් උභය ජීවීන් නැතිනෝ උභය ජීවීන් තමයි ගොඩබිමට ආපු මුල්ම ජීවී කොට්ටාශය. නමුත් තුන් සාර්ථක ලෙස ගොඩබිමට අනුවර්තන පෙන්වුවේ නැහැ. ඉත්නේ උන් ජලයටත් යනවා ආයමත් ගොඩබිමටත් යනවා ජලයේ ගොඩබිම දෙකේම වාසය කරන ඒක නිසා තමයි අපි උභය ජීවීන් කියලා කියන්නේ. උභය ජීවීන් ඇම්ෆිබියා කියලා කියනවා. ඇම්ෆිබියා උභය ජීවීන්. ඊට පස්සේ ඔය උභය ජීවීන්ගෙන් සමහර ඒවා කල්පනා කරාලු අපි ආයමත් ජලයට යන්න ඕනේ නැහැ. අපි කොහොම හරි දේහයේ හැඩ ගැසීම් ඇති කරගමු මේ කටුක පරිසර වලට ඔරොත්තු දෙන පරිදි. එහෙම කියලා සමහර ඒවාගේ කොරපොතුවේම හදාගත්තලු සමම. අර ශ්ලේෂ්මලේ ශ්‍රාවය කරන ග්‍රන්ථි ටික නැති වෙලා ගිහලා කොරපොතු සහිත වියලි සමක්. හරිනේ. කබරයෝන්ගේ තලගොයින්ගේ එහෙමනේ තියෙන්නේ. නේද? කොරපොතු සහිත රළු සමක්. දැන් උරගයෝ එක්තරා කාලෙක මිහි මත ප්‍රමුඛතම ජීවීන් වෙලා ඉඳලා තියෙනවා. ඒ තමයි පුතාලට මම ඒ ගැන පෙන්නවා ඩයිනෝසරි. අපි බලන්න යන්කෝ. ඔන්න ඔය පෙන්වන්නේ උරගයෝන්ගේ ඒ කතාව. උරගයෝන්ගේ ටික පෙන්වන්න. දැන් උභය ජීවීන්ගෙන් පස්සේ උරගයෝන්ගේ ටික. බලාගෙන යන්න. පුතාලා දැනගන්න එක්තරා කාලෙක අපේ පෘථුවිය මත ප්‍රමුඛතම ජීවීන් උනේ උරගයෝ. ඒ කාලේ තමයි ඩයිනෝසරින්ගේ කාලේ. උන් කොච්චර පෘථුවිය මත ප්‍රමුඛතම වුණාද කිව්වොත් ගොඩබිමත් ජය අරගෙන හිටියේ උන්. සමහර උන් හිටිය පීනන්න පුළුවන්. ඒ කියන්නේ ජලජ පරිසර පවා ජය අරගෙන. සමහර උන්ට පියාඹන්න පුළුවන්. ඒ කියන්නේ වායව පරිසර පවා ජය අරගෙන හිටියේ. කොහොම නිහිමත ප්‍රමුඛතම ජීවි කොට්ටාශය ලෙස උරගයින් ඉන්නකොට තමයි අහම්බෙන් ඇවිල්ලා අර ග්‍රාහක කැබැල්ලක් පෘථිවියේ ගැටෙන්නේ. ඒක අපි පහුගිය සතියේක බැලුවා ඩයිනෝසරින්ගේ වඳ වියාමයට. මේ ඒක තමයි මේ කතාවේ කොටසක් මේ මතක් වෙන්නේ. හරිද? ඒතර මේවා හරිම රසවත් කතා ඉස්සර ලෝකයේ තුල ඇතිවෙච්ච දේවල්. හරි බලාගෙන යන්නකෝ තව ඉස්සරහට. එතකොට මේ වීඩියෝ එක මතක ඇති පුතාට. ඒ අර ඩයිනෝසර්ගේ වඳ වියාම. ඒක අපි වෙනම කතා කරන්නේ. ඩයිනෝසර්ගේ වඳ වියාමට හේතු මොනවද? ඇයි එහෙම වුනේ?
ග්‍රාහකයා ඇවිල්ලා වැදීමත් එක්ක මොනවද පරිසරයේ සිදුවෙච්ච වෙනස්කම් ඒක අපි කතා කරා. දැන් ඒතර ඒ කතාවත් තායිමත් මතකයේ ඇවිස්සලා ගියා. ඉතින් ඔහොම දැන් උරගයින් මිහිමත ප්‍රමුඛතම ජීවීන් වෙලා ඉඳෙද්දි ඩයිනෝසරින් ප්‍රමුඛතම වෙලා ඉඳෙද්දි තමයි ඔය ග්‍රාහකයේ ගැටීමත් එක්ක උන් වඳ වී යාමට ලක් වෙන්නේ. එතනින් පස්සේ තමයි පක්ෂීන් සහ ක්ෂීරපායින් පරිණාමය. පුතාලා දැනගන්න සමහර උරගයෝ මට ඒක කියන්න බෝඩ් එකට තිබුණා නම් හොඳයි හරි පුතාලා වීඩියෝ එක කමන්නේ මෙහෙම හිතමුකෝ. හරි මම ඕන රූපයක් අඳින්නම්. රූපෙන් මම කියලා දෙන්නම්කෝ. නැත්තම් අපරාධ මේක. දැන් ඔන්න උරගයෝ ඉන්නෝනේ. මොන මම උරගයෙක්ගේ රූපයක් ඇඳලාම කතාව කියන්නම්කෝ. දැන් උරගයෝ නේ උරගයෝ ඔහොම ඉන්න උන්ගේ පූර්ව ගාත්‍රා දෙක කොහොමයි අපර ගාත්‍රා දෙක කොහොමයි කියලා හිතන්නකෝ. හරිද? ඉතින් මෙහෙම ඉන්න උරගයෝ රූපෙට hina වෙන්න එපා හොඳේ. හරි. මෙහෙම ඉන්න උරගයෝ උත්සාහ කරාලු දැන් මුන් හොඳට ගොඩබිම ජය අරගෙන හිටියේ. ඔය වඳ වියාම සිදුනා ඩයිනෝසරගේ වඳ වියාම ඒක දැන් අපි කතා කරා. ඉතින් මේ උරගයෝ සමහර එවුන් කල්පනා කරාලු අපි වායව පරිසරයත් හොඳටම ජය අරගත්තා නම් හරි කියලා. සමහර උරගයෝ මේ ගොඩබිම මත ඉඳෙද්දි මෙහෙම ඉහළට වායව පරිසරයට නිකන් උඩ පැන්නලු. පියාඹන්න පුළුවන්ද කියලා බලන්න. එතෙන්දී යාලා උත්සාහ කරාලු මේ පූර්ව ගාත්‍රා දෙක මෙහෙම දිගහැරලා. ඉස්සරහා අපි කියන්නේ අත් දෙක මේ පාද දෙක ඉස්සරහා පාද දෙක අද මේ පූර්ව ගාත්‍රා දෙක දිගහැරලා නිකන් පියාඹනවා වගේ උඩට පැන්නලු. ඉතින් මුල් අවදි වෙලා එහෙම උත්සාහ කරලා තියෙනවා. ඉතින් කියනවා පස්සේ කාලෙක කියනවා ඔය උරගයින් ගෙන්ලු පක්ෂීන් නැතුණා කියලා. ඒ පරිණාමය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන විද්‍යාඥයෝ කියනවා උරගයින් ගෙන්ලු පක්ෂීන් නැතුණා කියලා. ඒතර උරගයන්ගේ තිබුණනේ ගාත්‍රා හතරක්. මම මේ ගාත්‍රා තියෙන උරගයෝ ගැන කියන්නේ. ගාත්‍රා නැති මේ උරගයෝ සර්පයෝ ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් කියනවා ඒ ගාත්‍රා හතරෙන් ඒ පූර්ව ගාත්‍රා දෙක පත් වුණාලු පියාපත් බවට. තේරුම් ගන්න කතාව. පූර්ව ගාත්‍රා පත් වුණාලු පියාපත් බවට. අපර ගාත්‍රා කිසිදු වෙනසක් නැහැ. එහෙනම් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන පක්ෂීන්. නම් මතක තියාගන්න උරගයින්ගෙන් තමයි පක්ෂීන් පරිණාමය වුණා කියලා කියන්නේ. පරිණාමය පිළිබඳ විද්‍යාඥයෝ මත පළ කරනවා. ඒක සමහර තැන්වලදී සාක්ෂි එකක් තියෙනවා. පුතල් නිකන් කල්පනා කරන්න උරගයන්ගේ සමේ කොරපොතු තියෙනවා. පක්ෂීන්ගේ පුතලකේ සර් පක්ෂීන්ගේ කොරපොතු නැහැනේ. ඔව් පක්ෂීන්ගේ පියාපත් තියෙනවා, පියාටු තියෙනවා. හැබැයි පක්ෂීන්ගේ කකුල් වල එහෙම පාද පටන් ගන්න තැන්වල එහෙම ඔය පරේවියෝන්ගේ එහෙම පාද පටන් ගන්න තැන කොරපොතු එහෙම තියෙනව නේද? ඔව් පරිණාමය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන විද්‍යාඥයෝ කියනවා පක්ෂීන්ගේ පාද පටන් ගන්න තැන මේ කොරපොතු තිබීම මගින් පැහැදිලි වෙනවලු උරගයින්ගෙන් පක්ෂීන් නැති වුණු බව. උරගයින්ගෙන් පක්ෂීන් නැති වූ බව. මේ හරි රසවත් කතා. ගොඩාක් තියෙනවා කියන්න. ගොඩාක් දේවල් පෙන්වන්න තියෙන බලමු. ඉස්සරහට යමුකෝ. ඉතින් උරගයින්ගෙන් තමයි පක්ෂීන් නැතුණා කියලා කියන්නේ. ඒ කාලෙම තමයි පක්ෂීන් තමතරව ක්ෂීරපායි. තමමවගෙන් කිරිබී වැඩින සත්තු අපි අයිති වෙන ක්ෂීරපායනොත් හටගත්ත කියලා කියන්නේ. අපි නම් පරිණාමය බලාගෙන යන්න. අපේ අවසාන බලාපොරොත්තුව සූර්යගේ මිය යාම. කාලයක් ගත වෙනවා තාම විදුලි විසඳුන්නේ අපි බලාගෙන යන්න. එතනින් පස්සේ තමයි උරගයන්ගෙන් පස්සේ තමයි පක්ෂීන් සහ ක්ෂීරපාය නැතුණා කියලා කියන්නේ. තම මවගෙන් කිරිබි වෙන්න සත්තු. දැන් මේ වෙනකොට මිහිමත ප්‍රමුඛතම ජීවීන් වෙන්නේ ක්ෂීරපාය. මැමාලියාව. පුතාලා දන්නව නිල් තල්මසා. නිල් තල්මසා තමයි ලෝකේ විශාලතම සත්වයා. ඌ ක්ෂීරපායෙක්නේ. තල්මසත් ක්ෂීරපායෙක්. හරිද? එතකොට මේ වෙනකොට මිහිමත ප්‍රමුඛතම ජීවීන් වෙලා ඉන්නේ අපි ක්ෂීරපාය. තම මවගෙන් කිරිබි වෙන්න සත්තු. බලාගෙන යන්නකෝ. ඒතර තම මවගෙන් කිරිබි වෙන්න සතුන් අතරේ වඳුරෝ එක්තරා ජීවි කාණ්ඩයක්. ඒතර වඳුරුන්ගෙන් තමයි අපි මිනිස්සු පරිණාමය වෙන්නේ. අපි බලාගෙන යන්නකෝ.
එනවද සද්දේ? ඉස්සර අපේ අයගේ සද්දනේ. හරි. ඉතින් මෙයාලගෙන් තමයි අපි පරිණාමය වුනේ. මානව පරිණාමය මම වෙන දවසක පෙන්නන්නම්. ඔය එක ඔය මේ මූණ හැඩයයි සිරුරේ හැඩයයි වෙනස් වෙච්ච ආකාරය ඒක වෙනම බලමු. දැනට අපි පොඩි කතාවක් අහගෙන යන්කෝ. තව ඉස්සරහට. ඒතර දැන් ඔන්න ශීරපායින් යටතේ ඔන්න වඳුරුන් ගාවටත් ඇවිල්ලා. වඳුරුන්ගෙන් වානරයන්ගෙන් තමයි අපි පරිණාමය වෙන්නේ නූතන මිනිසා. හෝමෝ සාපියන් සාපියන්. හරිද? බලාගෙන යන්කෝ. පුතාලා මේ මම මේ වීඩියෝ එකේ තනින් තන නවත්තන්න නැතුව මේක එක දිගට බලලා වැඩක් නෑ. එහෙම නෙමෙයි. ඉගෙන ගන්න දේ මොනවා හරි මතකෙට ගිහිල්ලා මේක ප්‍රයෝජනවත් කාලයක් වෙන්න ඕන. හරි. පුතාලා දන්නෝ දැන් වඳුරුන්ගෙන් අපි ඇතිවෙච්ච කතා හැමෝම දන්නවා. හරිද? වානරයන්ගෙන් අපි ඇතිවෙච්ච කතා හැමෝම දන්නවා. ඒතර දැන් ඔය මානව පරිණාමය, මිනිසාගේ පරිණාමය හා සම්බන්ධ පොඩි ටිකක් උතන පෙන්නන්නේ. පුතාලා පොඩි කාලේ ඉඳන් අහලා තියෙන පොඩි පන්තිලේ ඉඳන් අහලා තියෙන ශිෂ්‍යත්ව පන්ති දින සර් උගන්වලා ඇති පුතාලට නේ ඉස්සර කාලේ මේ දෙපු මිනිස්සු ගත කරපු ඔය යුග තියෙන විවිධ යුග නේ ඉස්සර වෙලාම දඩයම් යුගයේ හිටියේ. දඩයම් යුගය. ඒ කියන්නේ සත්තු නේ කැලෑවේ සත්තු මරාගෙන කාලා නේ සත්තු දඩයම් කරන උන් මරා ගන්න මස් ආහාරයට අනුභව කරනවා. ඒ කාලේ ගින්දර හොයාගත්තෙත් නෑ මුලින්ම. සත්තු අමුෙන් කෑවා. නමුත් අර ගින්දර සොයා ගැනීමත් එක්ක මිනිස්සු නෙමෙයි මේ පරිණාමයට ලක් වෙමින් පවතින මේ වානර කොට්ටාශය උත්සාහ කරා අමුෙන් මස් ආහාරයට ගන්න නැතුව ටිකක් පුච්චලා එහෙම ආහාරයට ගන්න. ඊටසේ ටික ටික ගස්වල කොළ අතු එහෙම අඳින්න පටන් ගත්තා. එහෙම තමයි ඇඳුම් පැළඳුම් හොඳටම වහිනවා අපි ඉන්න ප්‍රදේශයට හොඳටම වහිනවා. මං හිතනවා සිග්නල් වල ගැටලුවක් නැතුව ඇති කියලා අපි උපරිම වෙලාවක් වැඩ ටික කරගෙන යමු පුතේ. හොඳේ. හරි. එතකොට මේ මුලින්ම කොළතු ඇඳලා පස්සේ තමයි ගස්වල මේ පාට්ට අරගෙන නේ ඒ වගේ ඇඳුම් පිළිල කරගත්තේ. ඊට පස්සේ ආහාර පිසින්න පටන් ගත්තා නේ. එතකොට ඔය මුලින්ම ගත කරේ දඩයම් යුගයේනේ. ඉතින් මිනිස්සු බඩගිනි වුණාම තමයි කැලේට පැන්නේ සතෙක් මරාගෙන. ඉතින් සමහර දවස්වලට දඩේමේ ගියාම සත්තු අහුවෙන්නේ නැහැ. ඒතර බඩගින්න ඉන්නවා. ඉතින් මිනිස්සු කල්පනා කරා හැමදාම අපිට බඩගිනි වෙනකොට තමයි සත්තු මරා ගන්න කල්පනා වෙන්නේ. අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ ප්‍රයෝජනවත් සතුන් ඇති කරමු කියලා එන්ඩේර යුගයට ගියා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් සතුන්. මස් සඳහා, කිරි සඳහා, ඒ කියන්නේ මස් ලබා ගැනීම සඳහා, කිරි ලබා ගැනීම සඳහා, බිත්තර ලබා ගැනීම සඳහා වැදගත් වන සතුන් ඇති කරා. බෝ කරා. බෝ කළා උන්ගෙන් මේ මස් ටික, කිරි ටික, බිත්තර ටික ලබා ගන්න. ඒ කාලේට අපි කියනවා එන්ඩේර යුගය. ඉතින් මිනිස්සු කල්පනා කරා හැමදාම අපිට මේ සත්වමය ආහාර මත විතරක් යැපෙන්න බෑ. අපිට ගස්වල පළතුරු ඕන, එළවලු ඕන. අපි මේ වගා කරමු කියලා ගංගා අසබඩ ප්‍රදේශවල වගා බිම් කරන්නේ ඇතිනේ. වගා බිම් ඇති කරා. ඒ කියන්නේ ගොවිතැන් පටන් ගත්තා. මිනිස්සු කල්පනා කරා අපිට සත්ව ආහාරත් ඕන, ශාකමය ආහාරත් ඕන. හැමදාම මේ තනින් තැනට යන්න බෑ. හරිද? තනින් තැනට ඇවිදින්න බෑ. අර ගල් ගුහාව ඉඳන් මේ ගල් ගුහාවට එනවා. මේ වනාන්තරෙන් එහා වනාන්තරයට යනවා. එහෙම බෑ. අපි ස්ථිර වාසස්ථාන හදාගමු කියලා ගංගා අසබඩ ප්‍රදේශවල නේ පුළුවන් විදියට ඉන්න වාසස්ථාන ගෙවල් හදාගත්තා. ශාකමය දේවල් නේ ශාකමය ද්‍රව්‍ය තමයි උපයෝගී කරගත්තේ. ඉතින් ඔහොම ටික ටික දියුණුවට ආවා. අපි තව ටිකක් බලමු ඉස්සරහට. ඔය පෙන්නුවේ අර දඩයම් යුගය, එන්ඩේර යුගය නේද? පහු කරමින් ඇවිල්ලා ගොවි යුගයට ආපු අවස්ථාව. ගංගාසබඩ ප්‍රදේශවල නිවාස හදාගෙන වගා බිම් ඇති කරගෙන කුඹුරු ගොවිතැන්, හේන් ගොවිතැන් ඇති කරගෙන වනේ ප්‍රයෝජනට ගන්න පුළුවන් ආහාර වර්ග, භෝග වර්ග වගා කරගන්න. ඒ අතරේ සතුනුත් ඇති කරා. මේ කැලෑවට ගිහලා අවශ්‍ය වුණු සතුනුත් මරාගත්තා. මේ ඇති කරන සතුන් කෙනුත් කිරි ටික, මස් ටික, බිත්තර ටික ගත්තා. එහෙම කරන අතරේ උන් දැන් ටික ටික දියුණු වෙනවා. දැන් ඔහොම ඉන්න අතරේ මිනිස්සු කල්පනා කරනවා අපි ටික ටික දියුණු වෙන්න ඕන. තාක්ෂණයෙන් දියුණු වෙන්න ඕන. අලුත් නිෂ්පාදන කරන්න ඕන. පුතාලා අහලා ඇති scientific revolution, කාර්මික විද්‍යාත්මක පුනරුදය. හරිද?
ඒ කියන්නේ මිනිස්සු ඔන්න ඊට පස්සේ උපකරණ නිර්මාණය කරන්න පටන් ගන්නවා. සරලම උපකරණ. ඒ කියන්නේ දැන් ස්ථිර වාසස්ථාන හදාගෙන දැන් ඔන්න මිනිස්සු ටික ටික දියුණු වෙනවා. යාර හිතන හැකියාව වැඩි ටික ටික නේ මානසික හැකියාව වැඩි සමහර අයට විශේෂිත හැකියාවන් තියෙනෝනේ. ඒවෙන් විශේෂිත උපකරණ මෙවලම් හදන්න පටන් ගන්නවා. අන්න එතෙන්ට අපි මේ දැන් යන්නේ. බලමුකෝ පුතේ. එනෝ නේද පහලින් කියලා තියෙන modern scientific revolution නව විද්‍යාත්මක පුනරුදය. මෙතනින් පස්සේ තමයි උපකරණ නිර්මාණය සිදු වෙන්නේ. මෙවලම් හදන්නේ. යන්ත්‍ර සූත්‍ර හදන්නේ. මේ ගොඩක් ඈත අතීතයේ කතාවක්. හරිද? මේ 1500 ගණන් ඔය වසරත් එක කියන්නේ මේ වසරවල් ගැන පාඩම් කරගන්න ඕනේ නැහැ. ඈත ඉතිහාසයේ මෙහිම දේවල් සිදුනා කියලා හිතන්නකෝ. මේ ඉස්සර වෙලාම ඔය ෂටල් යාන ඇති උන්නේ නැහැ. ඉස්සර වෙලාම හොඳ දුම්රිය ඔය බුලට් ට්‍රේන්ස් වගේ ඒවා ඇති උන්නේ නැහැ. අද ඉස්සර කාලේ හරිම මේ සරල යන්ත්‍ර තිබුණේ මිනිස්සුන්ගේ වැඩ කරගන්න. බලාගෙන යන්කෝ අපි ඉස්සරහට යමු තව. පුතාට මුල්ම කාලේ ගුවන් යානානේ. දැන් කොහොමද සුපර්සොනික් යානා, කෆීර් යානානේ, ප්‍රහාරක ජෙට් යානා, MI-24 කොච්චර යානා තියෙනවද? ඒතර මේම තමයි ආරම්භය සිදු වෙන්නේ. ඒතර නමුත් දැන් වර්තමානයේ කොච්චර තාක්ෂණ ඉස්සරහට ඇවිල්ලාද? තව බලාගෙන යන්න. නූතනයට ඇවිල්ලා තියෙනවා. කෙටියෙන්ම ආවා නූතනයට. දැන් අපේ සූර්යයා මේ යාම නෙමෙයි අන්තිමට බලන්න හදන්නේ. දැන් එතකොට මේ ඉන්නේ දැන් වර්තමාන. දැක්ක ගුවන් යානා දැක්කා අර බුලට් ට්‍රේන්ස් වගේ ට්‍රේන්ස් දැක්කා මහල් නිවාස දැක්කා සුඛෝභෝගී ජීවිත ගත කර මිනිසුන්ගේ නිවාසෙම දැක්කා. ඔය දැන් ඉන්නේ වර්තමාන. ඒතර මෙතනින් ඉස්සරහට දේවල් ගැන කියලා තියෙනවා ආතර් සී ක්ලාක්. පුතාලා අහලා ඇති ආතර් සී ක්ලාක් මහත්තයා නේ. ඉතාම වැදගත් මිනිසෙක් මේ ගොඩාක් තොරතුරු අපිට ඉදිරිපත් කරපු මිනිසෙක් ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙන මිනිසෙක් සර් ආතර් සී ක්ලාක්. ඒතර එයා අර විවිධ වසරවල් වලදී සිදුවෙන පුළුවන් දේවල් අනාගතයේ සිදුවෙන පුළුවන් දේවල් ගැන එයා අනාවැකි පළ කරලා තියෙනවා විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර ඒවා ගොඩක් ඒවා නිවැරදි. සමහර ඒවා සමහර ටික පහු වෙලා හරි වෙන්න පුළුවන් කියලා සමහර අවස්ථාවල මේ මිනිසුන් ප්‍රකාශයට පත් කළ තිරික්සා වැදගත් තොරතුරු ඉදිරිපත් කරපු පුද්ගලෙක් තමයි සර් ආතර් සී ක්ලාක්. එයාගේ 2050 පොත ඒ පොත් තියෙනවනේ එක එක අවුරුදු වලට වෙනුවෙන් ලියපු පොත්. ඒ පුළුවන් නම් කියන්නේ ඒ ඊටාම රසවත්. හරිද? මම ඒකේ තියෙන දේවල් එහෙම ඉස්සරහට කියන්නකෝ තැනින් තැන. ඒතකොට දැන් ඔන්න දැන් වර්තමාන. පුතාලා හිතේ තාක්ෂණය කියන්නේ මේකද? නෑ. මතක තියාගන්න තව අවුරුදු 100ක් 150ක් යනකොට සමහරට අපේ ආයු කාලේ නැතුව තියෙයි. අපේ ඊළඟ પરම්පරාව අපේ දරුවෝ කියලා කියන්නේ. එයාලගේ නැත්නම් ඊට පස්සේ પરම්පරාවකට මෙන්න මේ දේවල් අත්විඳින්න පුළුවන් වෙයි. බලා ගන්න. Liftoff. We have a liftoff. That's one small step. Roger, roll, Discovery. ඒ පෙන්වපු ටික ඒකත් තාම වර්තමාන වෙන්නේ. අර හඳ ගමන හඳ සඳ මතනේ නීල් ආම්ස්ට්‍රෝන්ලා එඩ්වින් ඕල්ඩ්‍රින්ලා මයිකල් කොලින්ස්ලා බැස්සේ 1960 ගණන් වලනේ. එතකොට නේ අඟහරු මතර ගවේෂක යානා යවනෝනේ. ඒවා දැන් වර්තමානයේ සිදුවෙන දේවල්. ඔන්න දැන් තව අවුරුදු 100කින් පෘථුවිය මත දැක ගන්න පුළුවන් දේවල් බලා ගන්න. මෙහෙම දකින්නකොට සර් අපිට මතක් වෙනෝනේ සර් අර චිත්‍රපටි වගේ ප්‍රබන්ධ කතා ෆිල්ම්ස් ඔව් ඒව හදන්නේ ඔය ඉස්සරහට වෙන දේවල් ගැන නේ ප්‍රබන්ධ කතා තමයි හදන්නේ. පුතාලා කියයි සර් මෙහෙම මෙන්න මේ වගේ තත්යකට එනවා තව අවුරුදු 100ක් විතර වගේ යනකොට. එතකොට පාරේ සාමාන්‍ය වාහන යනවා, කෝච්චි යනවා, වෙනම උඩුගුවනින් යන වාහන යනවා, වෙනම පෞද්ගලික වාහන. දැන් අපිට කාර් තියෙනවා වගේ මේ වෙනම යානා තියෙන උඩින් යන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන්. මේ වගේ තත්යකට එනවා. තව අවුරුදු 100ක් 150ක් 200ක් වගේ වෙනකොට. තව ඉස්සරහට යන්නකෝ බලන්න. තව ඉස්සරහට යන්න.
ඔතනින් නවත්තන්නේ මේ වෙනකොට රුසියාව මැදිහත් වෙලා හෝ නාසා ආයතනයේ මැදිහත් වෙලා ඇමරිකාවේ නැත්නම් චීනයෙන් හරි වෙනත් ආයතනයකින් අභ්‍යවකාශයට ගවේෂක යානාවක් එමෙ යවන්නේ අවුරුද්දකට සැරයක් අවුරුදු දෙකකට සැරයක්. නමුත් මට හිතෙනවා තව අවුරුදු 200ක් 250ක් 300ක් වගේ වෙනකොට යානා යනවා උදේ හවස. පාරේ වාහන යන විදියට යානා යන. මොකද හේතුව කියනවා ජීවය පවතින්න පුළුවන්. ජීවීන්ට ඉන්න පුළුවන්. මිනිසාට වාසය කරන්න පුළුවන් තවත් වාසස්ථාන විශ්වය තුල හොයාගන්න ඕනේ. හොයාගත්තට පස්සේ මිනිස්සු ඒවට පදිංචියට යනවා. දැන් පුතාලා දන්නෝ ශ්‍රී ලංකාවේ ඉන්න අය සමහර අය ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. මේ කැනඩා වල පදිංචියට යනවා. UK වලට යනවා. මතක තියාගන්න කියනවා ජීවේ ඔය අභ්‍යවකාශ ගවේෂණයේ කරුණක් තමයි මිනිස්සුන්ට වාසය කරන්න පුළුවන් පවතින පුළුවන් ස්ථාන විශ්වය මත කීයදයි කියලා ගවේෂණය කිරීම. එimhe හොයාගෙන තිබුණොත් කිසියම් දවසක පෘථිවියට තර්ජනයක් එල්ල වුණොත් අවටින් මම ඒ තර්ජන ගැන කියන්නම් පිටසක්වල ජීවීන්ගෙන් හෝ වෙනත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. නැත්තම් මේකේ ස්වාභාවික විපත් අනේ වැඩි වෙලා ගිනි කඳු පිපිරෙන්න පටන් අරගෙන පෘථිවියේ වාසයට නොසුදුසු වුණොත් මේ අර පුළුවන් මේ අය ටික වතරක් හරි යාවියේ අලුත් නවාතැන් වලට. ඒ කියන්නේ තව අවුරුදු 100ක් 150ක් යනකොට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අභ්‍යවකාශය තුල තියෙන ඒ කියන්නේ අපේ පෘථුවියට අයත් නොවන වෙනත් ග්‍රහ වස්තු මත මේ මිනිස්සුන්ට වාසය කරන්න පුළුවන් ස්ථාන හොයාගන්න. ඒ හොයාගන්න තැන් වලට යනවා. දැන් අපි සාමාන්‍ය නිවාඩුවක් ගත කරන්න යනවා මැලේසියාවට යනවා සතියකට. ගිහිල්ලා. මතක තියන්න අවුරුදු 100ක් 150ක් ගිහිල්ලානේ පාසල් නිවාඩුව ගත කරන්න සතියකට යන්නේ නැහැ. පවුලේ අය අම්මලා තාත්තලා කවුරුත් එකතු වෙලා යනවා ඔන්න වෙනත් ග්‍රහ වස්තුවක් මත ගිහිල්ලා ඉඳලා සතියක් නිවාඩු නිකේතනයක ඉඳලා තමයි ආයමත් නිවාඩුව අවසන් වෙනකොට එන්නේ පෘථිවිය. සමහරට සමහර අය පදිංචියටම යයි. අද ඒ தත්ත්වය එනෝ ඉස්සරහට. මතක තියාගන්න. තාක්ෂණයේ කෙලවර කියලා කියන්නේ ඔන්න ඔය හරි. හරි? එතකොට මේ බලන්න උදේ හවස දෙකේ අර පාරේ බස් යනවා වගේ, හයිවේ එකේ බස් යනවා වගේ ඔය යානා යනවා. හරිද? ඔය යන්නේ මිනිසුන් යනවා එනවා. මිනිසුන් යනවා එනවා. එච්චරටම තාක්ෂණ දියුණු වෙනවා. ඊට පස්සේ තව arrival to our new home. ඒ කියන්නේ පෘථුවිය නොවන වෙනත් ග්‍රහ වස්තු මතට මිනිසු පදිංචියට යනවා. හරිද? ඒව වෙන්නේ කොහොමද නේ? දැන් නිකන් හිතනවා. ඒ නිසා හොඳට ඉගෙන ගන්න. මේව හොඳට හොයන්න. හරිද? සාමාන්‍ය කෙනෙක් නෙමෙයි විශේෂිත කෙනෙක් බවට පත් වෙන්න. හොඳට ඉගෙන ගන්න. හරිද? හොඳ සයන්ටිස්ට්ලා වෙන්න. හොඳ ડોක්ටර්ස්ලා, හොඳ ඉංජිනේර්ස්ලා වෙන්න ඕන. හරිද? හොඳට ඉගෙන ගන්න ඕන. අලුත් දේවල් හොයා ගන්න ඕන. හරිද? ඒතර මේවෙන් සමහර ටික අවස්ථාවල නේ සමහර වරප්‍රසාද භුක්ති විඳින්න පුළුවන් අපේ ජීවිත කාලය තුල. එහෙම හොඳට ඉගෙන ගත්තොත් නාසා ආයතනයට ගියොත් ඉගෙනගෙන මේ ගවේෂණ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. තව බලමු ඉස්සරහට. බලන්න මෙන්න මගේ ස්ථානය මේ බලන්න Earth හරිද? ඒ කියන්නේ 5 billion years ඒ කියන්නේ අවුරුදු වසර බිලියන 5 4.5 ආසන්න. මේ Earth ගැන කියන Earth ගැන නෙමෙයි sun ගැන මට කියන්න ඕන. හරි? බලන්න චුට්ටක් තව ඉස්සරහට මේ පෙන්වේ පුතේ හොඳට තේරුම් ගන්න තව අවුරුදු බිලියන 5කට පස්සේ අද ඉඳන් from now ඒ කියන්නේ මෙතෙන් සිට තව අවුරුදු බිලියන 5ක ඒ කියන්නේ 4.5 ආසන්න වශයෙන් 5 හරිද 4.5 ආසන්න වශයෙන් 5 ඔන්න ඒ කාල සීමාව තුල හරිද මෙන්න පෘථුවිය මේ පෘථුවිය මෙතන පෘථුවිය දැන් මෙහෙට යනවා පෙනී පුතාට ඒතර පෘථුවිය ඒතර අර ඉන්නේ කවුද අර ඉන්නේ සූර්යයා හරිනේද කියපු කතාව රතු පාටට පේන්නේ රතු යෝධයෙක් බවට පත් වෙලා රෙඩ් ජයන්ට් කෙනෙක් විතර ඉන්නේ බලාගෙන යන් අපි ඉස්සරහට මේ තියෙන වාක්‍ය
destruction by the red giant. රතු යෝධයා මගින් විනාශයට පත් වෙන. ඒ කියන්නේ රතු යෝධයා ඒ කියන්නේ සූර්ය රතු යෝධයෙක් බවට පත් වෙලා විනාශයට පත් වෙන කතාව තමයි දැන් පෙන්නගෙන යන්නේ බලාගමු. දකින්න ඇති සූර්යා එහෙම පුපුරලා ගියහම ඔය වටේට තියෙන කොටස ග්‍රහ නිහාරිකාවක් බවට පත් වෙලා විශ්වයට එකතු වෙනවලු මැද සුදු වාමනේ white dwarf planet එකක් සුදු වාමනේ අන්තිමට ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. ඒක තමයි සූර්යගේ මතක සටහනක් විදියට අපේ විශ්වයට එකතු වෙනවා කියලා කියන්නේ. ඒතර අපේ සූර්යාගේ අවසානයේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයත් ඉවරයි. කියන්නේ අපේ මේ ග්‍රහ වස්තු වල පැවැත්මක් ගැන කතා කරන්න බෑ. ඔක වෙන්නේ තව වසර බිලියන 5කට ආසන්න කාලයකදී තමයි වෙන්නේ. බලන්නකෝ තව ඉස්සරහට යන්කෝ බලාගෙන. මයික් ඔෆ්. වේලාව තියෙන විදිහට කිව්වේ පොඩි අදහසක් ඔලුවට ගියාද? අපේ මේ සූර්යා තව වසර බිලියන 4.5කින් විනාශ වෙන කතාව ඔලුවට ගියාද? හරිද? ඉතින් අටහමාට විදුලිය විසඳින කිව්වට තාම විදුලිය විසඳුන්නේ නැහැ. වේලාව හොඳයි. ඒ ටික හරිය පෙන්න ගන්න පුළුවන් වුණා. හරිද? ඒ ටික හරිය. නැත්තම් මැදින් නවත්තන්න වෙනවා. ඉතින් මතක තියාගන්න ඒතර සූර්යයා මැදි වයස තරුවක් කෙනෙක් මතක තියාගන්න. දැන් අද ඉගෙන ගන්න දේවල්. තව වසර බිලියන 4.5ක් ආසන වශයෙන් 5කින් පස්සේ සූර්යයා මිය යන කතාවක් දැනගන්න. ඒ මිය යන්නේ ඔය පිපුරුමක් මගින්. අද පිපුරුමක් මගින් මිය යනවා. ඒත් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පැවැත්මක් ගැන ඉතින් හරියට කතා කරන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න අදට අපි සූර්යාගේ ඔය මිය යාම ගැන කතා කරා. ඕක අපේ අභ්‍යවකාශ ගවේෂණය හා තාරකා විද්‍යාව ඔය කරවටාගෙන අධ්‍යයනය කිරීමේදී ඒ වැඩසටහනේ අතරමැද තියෙන කොටසක් මම ගත්තා. මම ඇත්තටම බලාපොරොත්තු නැහැ මෙච්චර කාලයක් පුතාට උගන්වන්න පුළුවන් ඒ කියලා විදුලි විසන්ධිය කියලා හිතුවේ. නමුත් කාලය ඉදිච්ච නිසා කතා කරා. කොහොම බලන්න මේ කොටසට කැමති අය කොහොම බලන්න තොරතුරු ටිකක් ඉගෙන ගන්නකෝ දරුවෝ. කො කැමරා ඔන් කරන්නකෝ. ඉගෙන ගත්තද සූර්යගේ මේ යාම ගැන පොඩි අදහසක් තියෙනවද? හරි. එහෙනම් අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු ලබන සතිය වෙනකොටවත් මේ විදුලි විසන්ධීම් තොර වෙලා අපිට නිදහසේ ආරම්භයේ සිට අවසානය දක්වා වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා. තේරුණා නේද? ඒතර අපිට ෂෝක් එකට මේ වැඩසටහන අර මුලින් ඉඳන්ම කතා කරගෙන යන්න පුළුවන්. අපි පටන් ගමු මෙතනින්. දැන් පුතාලා තරු රටා ගැන දන්නේ නැහැනේ. පුතාලා දන්නවද මේ පුතාට ලග්නය ආවේ කොහොමද කියලා? මගේ ලග්නේ සිංහ. පුතාලගේ ලග්නේ නේ තුලා වෙන්නේ නැති, කටක වෙන්නේ නැති, මකර වෙන්නේ නැති නේ. එක එක රයිට්. දැක්කද විදුලි විසන්ධි වුණා? හරි නේද? විදුලි විසන්ධි වුණා අපේ අවසන් මොහොතේදී. හරි නේද? කොහොම හරි කමක් නෑ අද දවසේ වැඩ ටික කරගත්තනේ. හරි. කො බලන්න විදුලි විසන්ධි වෙච්ච අනිත් දරුවෝ සර්ට සමගාමී ලෙස විදුලි විසන්ධි වෙච්ච අනිත් දරුවෝ. රයිට් හරි. එහෙනම් පුතේ අදට සමුගම්මු අපි. හරිද? කොහොම හරි 9 වෙනකන් වැඩ ටික කරගත්තනේ. අපි මේ ඊළඟ සතියේ මේ මේන සෙනසුරාදා හවස 2 ඉඳන් 4 වෙනකම් අපේ අච්චු පොතේ වැඩ පටන් අරන් තියෙන්නේ. අච්චු පොතේ වැඩ ටික කරගෙන යනවා. සුද්‍ර ජීවීන් ගැන හදාරමින් ඉන්නේ. ගිය සතිය අන්වීක්ෂ බැලුවා නේද? මතකද? අන්වීක්ෂ මතකද? ආලෝක අන්වීක්ෂය සනේ ආලෝක අන්වීක්ෂයවත් සංයුක්ත අන්වීක්ෂයවත් ප්‍රකාශ අන්වීක්ෂය මතකයි නේද? ඒකේ රූපේ පව මම දාලා තිබුණා. දැක්කද? channel එකකට දාලා තිබුණා, පන්තියට දාලා තිබුණා. ලස්සනට note එකට එකතු කරන්න මේ ටික. අද ලබන සතිය අපි සුද්‍ර ජීවීන්ගේ භාවිත, සුද්‍ර ජීවීන්ගේ වාසි, අවාසි ඒව ගැන කතා කරමු. හරි නේද පුතේ? එහෙනම් සර් සමුගන්නයි හදන්නේ. හැම දරුවෙකුටම එහෙනම් බුදු සරණයි දෙවි පිහිටයි. හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් කවුරුත් නැගිටින්නකෝ ආයිබුවන් කියන පද්ධති තුනේම දරුවෝ. දකුණේ සුදර්ශි,
සැනික් කොලේජ් එක්ස්ප්ලෝර් කරමු දරුවෝ. හරි. මට පුතාලව පේනවා පුතාට මාව පේන්නේ නැහැ. හරි. එහෙනම් හැම දරුවෙක්ම එක සැරේට ආයිබෝන් කියමු 1යි 2යි 3යි. හැම දරුවෙකුටම බුදු සරණයි දෙපීඨය. හරිද පුතේ? හරි. ආයිබෝන්. සෙනසුරාදාට අපි පන්ති වැඩ ටික කරගෙන යනවා. හොඳයි. ලබන සතිය අපි මේ ලබන සතියේනට බොහෝ වෙලාවට මේ ගැටලුව විසඳලා තියෙයි. හොඳයි පුතේ. මට හිතෙනවා විදුලි විසන්දීම් ටික මොකද දැනට පැය 4කට අඩු කරලා තියෙන්නේ. ලබන සතියේනට මේ ප්‍රශ්න නැති වෙලා තියෙයි. ඒතර අපිට රසවත්ව මේක ෂෝක් එකට වැඩි කරගෙන යන්න පුළුවන්. හරි. සර් එතකොට සූර්යයා අපහු ඉපදෙන්නේ නැද්ද? නෑ. තරුවක් විනාශ වුණාම මේ තවත් එයාගේ ආරම්භයක් ගැන කතා කරන්න බෑ. වෙන තරුවක් තමයි එතකොට. තරු ගොඩක් තියෙනවනේ. තරු මම පෙන්නුවා නේද? තාරකා ගොඩක් පෙන්නුවා නේද මම? අර සූර්යයට අමතරව මතකද අර VV සෙපි, බෙටල් ජූස්, සීරියස් ඔහොම තරු පෙන්නුවා නේද මම? තරු පෙන්නුවා එක ප්‍රමාණයේ තරු පෙන්නුවා. හරිද? තරු පෙන්නුවා කියලා කියන්නේ මේ වීඩියෝ එකකින් තරු පෙන්නුවා නේ. නැත්තම් තරු පෙන්නුවද කියලා කිතයි. හරි. බලන්න පුතාලා හරි. එතකොට තව තරු තියෙනවා අපේ විශ්වයේ. අපි දැන් තාරකා විද්‍යාවේ තරු රටා අධ්‍යයනය කරන්න යන්නේ. රාත්‍රී අහසේ තරු රටා බලන්න තියෙනවා ඉස්සරහට. හරිද? ඒ තරු රටා බලලා ඒව පොත්වල අඳින්න තියෙනවා. පොත්වල තරු රටා ලකුණු කරන්න තියෙනවා. මම වසරේ එක් කාල සීමාවලදී මේ රාත්‍රී 9ට රාත්‍රී අහස බලන්නේ කියනවා. රෑ 11ට රාත්‍රී අහස බලන්නේ කියනවා. නැගිනි රාස, බටේ රාස. හරිද? ඒතර චුට්ටක් එළියට බහැලා ගෙයින් එළියට බහින්න ඕනේ නැහැ. ජනේලෙන් උනත් මේ බැල්කනි එකකින් පුළුවන්. සමහර විටක එහෙම බැරි නම් ඉතින් එළියට බහින්න වෙනවා. බෑලා නේ තාත්තගේ අම්මගේ උදව් එක්ව තරු රටා ලකුණු කරන්න තියෙන පොතක් හදන්න තියෙනවා. ගොඩාක් වැඩ තියෙනවා. පුතාලා දන්නේ නේද කොහොමද මේ අපිට ලග්නේ ආවේ? ඒව එහෙම දැනගන්නත් ආසයිනේ. ලග්නේ එහෙම කොහොමද එන්නේ? ඉපදුණු වෙලාව තීරණය කරන්නේ කොහොමද? ඉපදුණු වෙලාව අනුව තමයි ලග්නේ තීරණය කරන්නේ. ඒ තරු රටා අධ්‍යයනයේදී මම මේ දේවල් ගැන කියන්නම්. හරිනේ? හරි. එහෙනම් අපිට අදට ඇතිනේ මම මේ කළුවරේ කතා කරේ පුතාලා පේන නිසා. එහෙනම් හැම දරුවෙකුටම සුබ රාත්‍රියක්. හොඳේ. අපි ආයෙම ඊළඟ දවසේ හම්බෙමු පුතාලා. ආයිබෝන්. හරි. හැමෝටම බායි බුදු සරණයි. කතා හරි. එහෙනම් මීටින් එක එඩ් කරනවා පුතේ හොඳේ. හරි බුදු සරණයි හැමෝටම.